මගේ ආදර ප්‍රමාන්තයනි අපිත් එක්ක ප්‍රශංසාවට එකතු වෙන රොමේෂ්ගේ අද බර්ත්ඩේ එක අපි එක නම මරියක් කියන රොමේෂ් වෙනුවෙන් සියලු දෙනාම මැදිහත් වෙමු රොමේෂ්ගේ පවුල දෙමව්පියන්ව සහෝදර සහෝදරයන්ව ආශිර්වාද කරන්නට කියලා ඔහුගේ ජීවිතය තව තවත් ශුද්ධාත්මයන්ගේ බලයෙන් පුරවන්නට කියලා අපි එක නම මරියක් කියමු. නමෝ මරියනි ප්‍රසාද පුණ්‍යවන්තයනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහි ශ්‍රී නතරණ ආශිර්වාද ලදී වහන්සේ ඔබගේ ශ්‍රී කුසෙහි ඵලය වංචේ ආශිර්වාද ලද්දාවමේ සාන්ත මරියනි දේවමෑණියනි පාපය අපදේසා දැනට අපේ මරණ වේලෙදි ත්‍යාඥා කළ බණවාමෙන් ප්‍රශංසා වේවා හල්ලෙලූයා ප්‍රශංසා වේවා මගේ ආදර ප්‍රේමාන්තියනි ස්වාමින් වහන්සේගේ වචනයත් එක්ක අපි යන ගමන ස්වාමින් වහන්සේගේ වචනය ගීතාවල 119 කතා කරන්න කියන්නේ එකයි අපගේ මාවතට එළිය උන්වහන්සේගේ වචනයත් එක්කයි අපි ගමන් කරන්නේ. එතකොට මේ ලොක්ඩවුන් වෙලා තියෙන කාලය අපිත් එක්ක ලොක්ඩවුන් වෙලා හිටිය ග්‍රෑන්ඩ් කොටහේන ඒත් ලොක්ඩවුන් එක අයින් වෙලා තියෙන්නේ. තාම මෙහි අයින් වෙන පාටක් නැහැ. ඇයි කියලා දන්නේ නැහැ. හැබැයි දන්නේ නැති වුණාට උන්වහන්සේ දන්නවා මේ හැම දෙයක් කරාම ස්වාමින් වහන්සේ මොකක්ද දෙයක් අපිට මුමුණලා කතා කරලා කියනවා. මොකක්ද තැනකට ස්වාමින් වහන්සේ ඔබ මාව අරගෙන යනවා. ඉතින් ඒ අයිති කර ගැනීම අපේ ජීවිතේ ඍණාත්මක වෙන්නේ නැතුව අපේ ජීවිතයේ අයිති කරගන්නමු උන්වහන්සේ මොකක්ද මට කතා කරන්නේ කියන එක. ඒ නිසා අද මේ වෙලාවේ ඔබ ඉන්න තැනත් එක්ක මේ වෙලාවේ ඔබ ඉන්න තැනත් එක්ක ස්වාමින් වහන්සේ ඔබට කතා කරන දේ ඔබ අයිති කරගන්න. ඒ හැම සිද්ධියක් කරාම ස්වාමින් වහන්සේ අහසේ පියාඹන කුරුල්ලෙක්ව දිහා බලලා ඒකත් උන්වහන්සේ උපමාවකට ගත්තා. උන්වහන්සේ කෙතේ වැවෙන මානෙල අරගෙන උපමාවකට ගත්තා. ඒ හැම දෙයක්ම පණිවිඩයක් කරපු ස්වාමින් වහන්සේට ඔබට හැම සිද්ධියක් කරාම උන්වහන්සේ ඔබට උගන්වන දෙයක් තියෙනවා. ඒක දයාබරව විවෘතව ස්වාමින් වහන්සේ තුල හිටියොත් ඔබ ඒ උගන්වන දේ ඔබට අයිති කරගන්න පුළුවන් මගේ ආදර ප්‍රේමාන්තයනි. එනිසා ඒ වචනයත් එක්ක වචනෙට පිපාසව උන්වහන්සේගේ හඬට පිපාසව උන්වහන්සේ කටයුතු කරද්දී ස්වාමීන් වහන්සේ මහ පුදුම දෙයක් ඔබගේ ජීවිතේ කරනවාමයි. ප්‍රශංසා වේවා හල්ලෙලූයා හල්ලෙලූයා ප්‍රශංසා වේවා. අපි අද පළවෙනි කියවීම ජෝම්තුමාගේ ලිපියේ අපි අයිති කරගන්නවා මගේ ආදර ප්‍රේමාන්තයනි. ජෝම්තුමාගේ ලිපියේ අයිති කරගන්නවා 4 පරිච්ඡේදයේ 5 වෙනි වගන්තියේ සිට. දැන් මේක අපි කියවගෙන යන් ඊට පස්සේ මම ඔබට තේරුම් කරන්නම්. ලෝකයෙන් ජයගත හැක්කේ කියන්න ලෝකයෙන් ජයගත හැක්කේ ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් යයි අදහන තැනැත්තාට මිස වෙන කවරෙකුටද මගේ ආදර ප්‍රේමාන්තයනි මේක ඔබගේ මගේ ජීවිතේ ජය ගන්න එකේ රහස ඇදහිල්ලයි. අපි ඇදහිල්ලෙන් තමයි මේක ඒතර වෙන්නට තියෙන්නේ. අදහනවා කියන එක. ඔබ විශ්වාස කරනවා ජේසු ක්‍රිස්තුස් වහන්සේමයි කියලා. ඒතකොට ජේසු ක්‍රිස්තුස් වහන්සේ කියන අදහනවා කියන තැනදී මොකක්ද තේරුම? ජේසු කියලා කියන්නේ මනුෂ්‍යයා. ක්‍රිස්තුස් කියලා කියන්නේ ගැලවුම්කාරයා. ඒතකොට මේ මනුෂ්‍ය ස්වභාවය තුල ස්වාමීන් වහන්සේ ගැලවීම අරගෙන ආවා. දැන් ඔබ මේක අයිති කරගද්දී ඔබගේ මගේ ජීවිතයේ මනුෂ්‍ය ස්වභාවය, බැරිකම, දුබලකම ස්වාමින් වහන්සේ අතට අරගෙන ස්වාමින් වහන්සේට ඔප්පු කරද්දී ස්වාමින් වහන්සේ ඒ තනයි ඈතර කරන්නේ, ඒ තනයි වෙනස් කරන්නේ. ඒ වචනය ඔබගේ මගේ ජීවිතය අයිති කරගන්නට වෙනවා. පස්වෙනි වගන්තියේ උන්වහන්සේ කතා කරලා කියනවා බලන්න මගේ ප්‍රේම හතරවෙනි වගන්තිය 5:4 මන්ද දෙවියන් වහන්සේගෙන් උපන් හැම කෙනෙකුම ලෝකයෙන් ජයගෙන ඇත. ලෝකය පරදවන කියන්නේ ලෝකය පරදවන වික්‍රමය නම් ඇදහිල්ලයි. මගේ ආදර ප්‍රේමාන්තයනි, ඒ කියන්නේ මේක පරද්දන්නේ මේක මම කරනවා කියන දෙයකට වඩා ස්වාමින් වහන්සේව මම අයිති කරගන්නවා. එහෙම මේ මමයි කියන තැනක නෙමෙයි. ඔබ YouTube එකේ හරි ඔබ බලන්න මේක සර්ච් කරලා හරි ලස්සනයි. මම ඒක සර්ච් කරන නම දන්නේ නැහැ. අර පුංචි වලස් පැටියෙක්ව එළවන මොකක් අමුතු කොටි වර්ගයේ සතෙක් මන් දන්නේ නැහැ උගේ නම. ඉතින් ඌ එළවගෙන යනවා. කොටියෙක්මත් නෙමෙයි, ව්‍යාග්‍රේකුත් නෙමෙයි. ඉතින් චීටත් නෙමෙයි, තව જાතියක්. ඉතින් මේක ඌ එළවගෙන යනකොට පලස්පැටියව එළවගෙන ගිහිල්ලා මෙහෙම නියුතු පාරවල් දිදී නහයත් තුවාල වෙලා ලේත් වෙනවා පොඩි එකාගේ. ඉතින් එහෙම ගිහිල්ලා එක තැනකදී දැන් එළවන්න යන්නම තැනක් නැහැ. ඉතින් මොකද කරන්නේ? වලස්පැටියා කකුල් දෙක මෙහෙම උස්සන ගාලා කෑ ගහද්දී අර කොටියා
මෙහෙම එකපාර බය වෙලා යනවා. දැන් පොඩි එකා පොඩි කමට එන අම්මා මරුනේ. අපරාධෙනි මුලින් කෑ ගන්න දේ මෙහෙම හිතුවත් දන්නේ නැහැ. ඇත්ත සිද්ධියක් මේක ඇනිමේෂන් එකක් නෙමෙයි. ඊට පස්සේ බලද්දි පිටිපස්සේ ඉන්නවා තඩ්ඩි අම්මා, වලස් අම්මා පිටිපස්සෙන් ඉන්නවා මෙහෙම අත් දෙක උස්සකට. ඒ කියන්නේ ඒක දැකලා තමයි මු ගිහලා අර කුටිය බය වෙලා ගියේ මගේ ප්‍රමාන්තේනේ. ඔබගේ මගේ ජීවිතය. ඔබගේ මගේ පිටිපස්සේ ස්වාමීන් වහන්සේ මහා සෙන්පතියෙක් වෙ ඉන්නවා. ඒතර ඔබ 5000ක් ඔබගේ ඉස්සරහා ඉන්නද්දී ඔබගේ අතේ තියෙන රොටි පහනම් උන්වහන්සේ තුල අදහනවයි කියන එකයි ජයග්‍රහණය කරන විදිය. දානියෙල් සිංහ කුඩුව ඇතුළේ ඉන්නද්දී සිංහව වට කරගෙන පේදුරුතුමා කතා කරලා කියනවා ගොරවන සිංහෙක් වගේ සාතන් ඔබ ඇවිදිනවා. සමහරවිට ඔබගේ කාමරේ දොර වහගත්ත තැනයි මේ සිංහ කුඩුව තියෙන්නේ ඔබට. සාතන් ඔබ වට කර ගන්නවා සිතුවිලිත් එක්ක. ඔබගේ ෆෝන් එකත් එක්ක, ඔබගේ ලැප්ටොප් එකත් එක්ක, ඔබ ඒ ආශ්‍රය කරන යාළුවෝ කට්ටියත් එක්ක. ඒ වැරදි බැඳීමත් එක්ක, ඒ තැනදී, ඒ වෙලාවේදී යක්ෂයා මේ සිංහ කුඩුව ඇතුලේ තමයි ඔබ ඉන්නේ. දානියෙල් විශ්වාස කරනවා. ස්වාමීන් වහන්සේට මේක කරන්න පුළුවන් කියලා. ඒක මගේ ශක්තිය, මගේ සික්ස් පැක් එක, මගේ 64 මායම, මගේ හැකියාව, මගේ කොන්ෆිඩන්ස් එක, මගේ තත්ත්ව තානාන්තර පට්ටම් ලනන් නෙමෙයි. මගේ ජේසුට පුළුවන් ඒක කරන්න. ඒකයි ලෝකයේ පරදන වික්‍රමය අතහිල්ලයි මගේ ප්‍රමාන්තනේ. දැන් මේකට සාක්ෂියක්. දැන් ඔබගේ මගේ මේ ලෝකයේ මේ තත්ත්වෙ වඩා ඒ කාලය තුල සාක්ෂිය කියන එක අතිශයින් වැදගත් දෙයක්. ඒ කාලේ සාක්ෂියක් වෙන්න දෙන්නෙක් ඉන්නට ඕනේ මගේ ප්‍රමාන්තේ. ඒ දෙන්න අතර පිරිමියාගේ සාක්ෂිය ඒගොල්ලෝ වැඩියෙන් ගණන් ගත්තා. ඔබට මතක නම් සුසන්නගේ ජීවිත කතාව. සුසන්නගේ ජීවිත කතාවේ හරි ලස්සනයි ඒ කතන්දරේ. ඒක සිද්ධියක්. සුසන්න ලස්සන කාන්තාවක්. ඇයට ලොල් බඳිනවා. ඒක මන්ත්‍රණ සභාවේ හිටිය වයසක උන්දැල දෙන්න. තේරුණාද කියන්නේ? හැංගීම් වලට වයසක් නැහැ. නැද්ද? එතකොට එයා ලොල් බැඳලා එයාට පස්සේ ඒ උයන මැද පොකුණේ සුසන්න නනා ඉන්නකොට මොකද වෙන්නේ? එයාලා ගිහිල්ලා සුසන්නත් එක්ක වැරදි බැඳීමකට ආරාධනා කරනවා. කියනවා මම මේක ඔබ බබිත් එක්ක හිටියොත් හරි ප්‍රශ්නයක් නැහැ. හිටියේ නැත්තම් අපි කෑ ගහලා කියනවා ඔබ වැරදි විදියට තරුණයෙක් එක්ක හිටියා කියලා. දැන් මෙතන වයසක පිරිමි දෙන්නගේ සාක්ෂිය රජ පිළිගන්න වෙනවා. සුසන්නව මරණය දඬුවම තීරණය කරනවා. එතන තමයි දානියෙල් එන්නේ. දානියෙල්ගේ ප්‍රඥාවෙන් මොකද කරන්නේ? දානියෙල්ගේ ප්‍රඥාවෙන් හරි ලස්සන දෙයක් කරනවා. දානියෙල් මේ වයස්ක උන්දැලා දෙන්න වෙන් කරලා එක්කෙනෙක්ගෙන් අහනවා හරි සුසන්නා හිටියේ ඒ පිරිමියත් එක්ක මොන ගහක් යටද? එයා කියනවා දැන් එහෙම හිටියේ නෑනේ. ඒ කියනවා නුග ගහක් යට කියලා. ඊට පස්සේ අනිත් එක්කෙනාගෙන් අහද්දි සියමල ගහක් යට කියනවා. තේරුණාද? ඒ කියන්නේ ගස් දෙකක ඉඳලා තියෙන. ඒ කියන්නේ එකෙන් අහුවෙනා බොරුවක් කිව්වේ කියලා ඒ සාක්ෂි දෙක මගලා ඒ දෙන්නව මරලා දඬුවම් කරනවා. සාක්ෂිය. දැන් ඕනම දෙකයි ජේසු දෙන්න යන්න කියලා කියන්නේ. දෙන්නගේ සාක්ෂිය ස්ථිරයි. දැන් මේ පසුබිමේ තමයි මේ ඊළඟ කොටස තියෙන්නේ. ඊළඟ කොටස තියෙන්නේ 6 වෙනි වගන්තිය. ජේසුස් වහන්සේ කියන්න ජේසුස් වහන්සේ කියවගෙන යන්න. ජලය හා රුධිරය කරුණු කොටගෙන පැමිණි තැනන් වහන්සේය. එසේ පැමිණියේ ජලය පමණක් නොව ජලයත් රුධිරයත් ඇතිවය. මෙය සත්‍ය බවට ආත්මයන්න් වහන්සේ සාක්ෂි දරනසේක. මගේ ආදරේ මන්ත්‍රී ජේසුස් වහන්සේ ජලය කරන කොටගෙන සහ රුධිරය කරන කොටගෙන එන්නවා කියලා කියද්දී දැන් මේකේ අපිට පූර්ණ නිදහසක් හම්බ වෙනවා. මොකද දන්නවද? මේක බයිබලයේ තියෙන ප්‍රශ්නයක්. මම ලංකාවේ ඉන්න හොඳම බයිබල් ස්කෝලර්ට කෝල් කරලා ඒක දැනගත්තේ. මම ඔළුව මඤ්ඤම් වුණා මේක කියවලා මොකක්ද කියලා. එක එක්කෙනා එක එකව කියනවා. ෆාදර් මට කතා කරලා කිව්වා මේක කලන ප්‍රශ්නයක්. ඒ නිසා ඔයාට කැමති විදියකට මේක ආත්මයන් තුළ ඉන්ටර්ප්‍රිට් කරන්න පුළුවන් කියලා. ජලයේ ශුද්ධාත්මයන මොකද සාක්ෂිය? කෙනෙක් කියනවා ජලය කියලා කියද්දී භෞතික සුසාපනය, රුධිරය කියද්දී සප්‍රසාදය කියලා එක විදිහට අර්ථකථන දක්වනවා. නමුත් කෙසේ වෙතත් මෙතන ස්වාමින් වහන්සේ ජලය රුධිරය කරන කොටගෙන ආවා කියලා කියද්දී අපි දකිනවා ජලය මෙතන කාරණා තුනක් තියෙනවා. ජලය, රුධිරය සහ ශුද්ධාත්මයන. ඊළඟ වගන්තිය කතා කරලා කියනවා එබැවින් 7 වෙනි වගන්තිය එබැවින් සාක්ෂි තුනක් ඇත ආත්මයන් වහන්සේ වතුර හා රුධිරය යන මේ තුනය. ඒතර ආත්මයන්
වතුර රුධිරය. මගේ ආදර ප්‍රේමාන්තයනි ඊයේ රිෆ්ලෙක්ෂන් එක දාන්න යද්දි දැන් මේක කියවලා යද්දි මට ඔළුව තේරෙන්නෙම නැහැ මොකක්ද කියලා. මම මේ වෙලාවට බ්ලයින්ඩ් ස්ටෙප් එකක් ගන්නවා. ගොඩාක් වෙලාවට ආත්ම ශුද්ධාත්මයන්ට කතා කරලා එතන කියවන්න ගන්නවා. ඒ කොටස ආත්මයන්ට බාර දීලා කියවනවා. එතන මනමවත් දන්නේ නැති තේරුම් කිරීමක් ඒ අස්සේනවා. ඒක මම අත්දකින්න දෙයක්. ඉතින් on the spot ඒ වෙලාවේ කතා කරපු දෙයක් තියෙනවා. ඒ දේ අද මම ඔබත් එක්ක බෙදා ගන්න. ඉතින් මම ඒක හරිද කියලා දන්නේ නැති නිසා තමයි ෆාදර් මම පියතුමාට කෝල් කරේ අද. ෆාදර් මම මෙහෙම හවස ප්‍රීච් කරන්න තියෙනවා. හරිද? මම කිව්වා කලන සම්පූර්ණයෙන් කිසි ප්‍රශ්නයක් නැහැ. වාට ඒක ආත්මයන්ව කතා කරන විදිහට කරන්න. මොකද එතන ඒ වචනවල බයිබලයේ ප්‍රශ්නයක් තියෙනවා තේරුම් කර දීමේ මගේ ආදර ප්‍රේමාන්තනි. කෙසේ වෙතත් ස්වාමීන් වහන්සේ මට කියා දීපු දේ සරල ලස්සන පුංචි දෙයක්. ස්ථාවක ජෝම්තුමා කතා කරලා කියනවා මම ආවේ වතුරෙන් බෞතිස්ම ස්ථාපනය කරන්න. හැබැයි ජේසු ශුද්ධාත්මයන්ගෙන් ඔබ බෞතිස්ම ස්ථාපනය කරනවා. ඒක පැහැදිලිවට මතක ඇති. ස්ථාවක ජෝම්තුමා කතා කරලා කියනවා මම ආවේ වතුරෙන් බෞතිස්ම ස්ථාපනය කරන්න. නමුත් මට පසු වෙන සනන් වහන්සේ ශුද්ධාත්මයන්ගෙන් ඔබ බෞතිස්ම ස්ථාපනය කරනවා. ජෝම්තුමාගේ දෙවනි පරිච්ඡේදය අපි අයිති කර ගන්නවා මේ වචන. අපි ඒක කියමු බයිබලයෙන්ම. එතකොට ඔබට පැහැදිලි වෙයි මොකක්ද මේ කතන්දරේ කියන එක. එතකොට උන්වහන්සේ ස්ථාවක ජෝම්තුමා පැහැදිලිවම කතා කළා කියන දේදී මගේ ආදර ප්‍රේමාන්තයනි තිස්සෙක්වෙනි වගන්ති ජෝම් එකේ 31වෙනි වගන්තිය. මම උන්වහන්සේ නොහැඳින සිටියෙමි. එහෙත් වතුරෙන් බෞතිස්ම ස්නාපනය කරමින් මා පැමිණියේ උන්වහන්සේ ඊශ්‍රායල් වලට ප්‍රකාශ කරන පිණිස යයි කිය. 33 මම උන්වහන්සේ නොහැඳින සිටියෙමි. එහෙත් වතුරෙන් බෞතිස්ම ස්නාපනය කරන්නට මා ඒවා වදාළ තැන වහන්සේම මට කතා කොට ආත්මයන්න් යමුක පිට බැස වඩින වැඩවිත් බැසවිත් වැඩ හිඳින ඔබ දකින්නවද? ඒ වනාහි ශුද්ධාත්මයන්ගෙන් බෞතිස්ම ස්ථාපනය කරන තැනන් වහන්සේයයි. එතකොට බලන්න ශුද්ධාත්මයන්ගෙන් බෞතිස්ම ස්ථාපනය කරන්න වතුරෙන් වෙන පිරිසිදු වෙනවා. පව් සමාව ලැබෙනවා. පව් සමාවේ බෞතිස්ම ස්ථාපනය ස්නාවක ජෝන්තුමා කරේ. එතකොට ශුද්ධාත්මයන්ව ලබන්න මේ දෙක අතර මොකක්ද උනේ? අපි ජෝන්තුමාගේ 7 වෙනි පරිච්ඡේදයේ 37 වෙනි වගන්තිය අයිති කර ගන්නවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා ජෝම් 7:37 උනාසගේ වචනේ බලමු. මංගල්‍ය අවසන් කියවගෙන යන්න. මංගල්‍යයේ අවසාන මහ දවසේදී ජේසුස් වහන්සේ නැගිට හඬ නගා යමෙක් පිපාසයෙන් සිටිත් නම් ඔහු මා වෙතට පැමිණ පානය කෙරේවා. ශුද්ධ ලියවිල්ලේ කියා තිබෙන පරිදි මා කෙරෙහි අදහනා තුලින් ජීවනදායක ජලධාරා ගලන්නේ යයි ප්‍රකාශ කළසේක. උන්වහන්සේ මෙසේ වදාළේ තමන් වහන්සේ කෙරෙහි අදහගත් වුන් මතු ලබන්නට සිටි ශුද්ධාත්මයන් වහන්සේ පිළිබඳවය. උන්වහන්සේ මෙසේ වදාළේ තමන් වහන්සේ කෙරෙහි අදහගත් වුන් මතු ලබන්නට සිටින ශුද්ධාත්මයන් වහන්සේ පිළිබඳවය. එතකොට ඉස්සරහට ලබන්න යන ආත්මයන් වහන්සේ තාම ලැබලා නැහැ මගේ ප්‍රමාණය. මන්ද ඒ වචනේ කතා කරලා කියනවා ශුද්ධාත්මයන් ඒතාක් නොදෙන ලද්දය කියන්නේ හැමෝම. ශුද්ධාත්මයන් ඒතාක් නොදෙන ලද්දේ මන්ද ජේසුස් වහන්සේ ඒතාක් මහිමයටපත් නොවූ බැවිනි. මහිමයටපත් නොවූ බැවිනි. මගේ ආදර ප්‍රේමවන්තනි මහිමනේ ජෝම්තුමාට අනුව මහිමය කියලා කියන්නේ කුරුසේ දුක් විඳීම මරණය උත්ථානය. ඒ කියන්නේ ලේවලින් අපි පුරාණයේ දැක්ක මනුෂ්‍ය දේව මනුෂ්‍ය සම්බන්ධතාවය කැඩෙන තැනදී සතෙක්ව මරලා උගේ ලේ ගිවිසුම් කරඬුවට ඉහනවා ඉතුරු ලේ මිනිස්සුන්ට ඉහලා ඒ සම්බන්ධතාවය ලේවලින් ඇති කරන්නේ. එතන තමයි ජේසු මැරෙන්නේ. ජේසු මැරෙන්නේ එතන ඒ සම්බන්ධතාවය වෙනුවෙන් මැරිච්ච බැටළු පොතක යන විදියට. මේතාක් නොදෙන ලද උන්වහන්සේ මේතාක් නොදෙන ලද උන්වහන්සේ මහිමයටපත් නොවුණු බැවිනි කියලා කියන්නේ ලේවලින් පිරිසිදු වෙච්ච ඔබමාව ලේවලින් ඒ දේව පුත්‍ර සම්බන්ධතාවයට තාම ගත්තේ නැති නිසා. ජලය රුධිරය කියලා කියන්නේ එතන. ඊට පස්සේ තමයි ශුද්ධාත්මයන් ලැබෙන්නේ. මගේ ආදර ප්‍රේමාන්තයනි එතකොට ජේසු ඔබ මගේ ජීවිතය තුළ ක්‍රියා කරන විදියක් ඔබ මගේ ජීවිතය පිරිසිදු කරනවා දරුකමට ගන්නවා පුත්‍ර භාවයට ගන්නවා ශුද්ධාත්මයන්ගෙන් පුරවන මේ සාක්ෂි තුනක් ඔබ මම තුළ ස්වාමින් වහන්සේ ඉන්නවා කියලා දැනගන්නේ ශුද්ධාත්මයන් ඔබ තුළ හිටියොත් විතරයි.
ඒ ශුද්ධාත්මයන්ගේ ක්‍රියාකාරීත්වය තුළ නතු වුණොත් විතරයි ඔබ ඒ තුලයි අදහන්නේ ජේසු මගේ ජීවිතේ හැම දෙයක්ම උන්වහන්සේ ගැලවුම්කාරයා කියලා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා මේ පසුබිමත් එක්ක අද අපි සුවිශේෂයට යනවා. අද සුවිශේෂයේ ස්වාමින් වහන්සේ කතා කරන තැන වචන ගන්න පොතේ. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. උන්වහන්සේ කියන්න උන්වහන්සේ එක් නුවරක සිටියදී එක් නුවරක සිටියදී සර්වාංගයෙහි සර්වාංගයෙහි ලාදුරු තිබුණු ලාදුරු තිබුණු මිනිසෙක් එහි විය. මිනිස්සෙක් එහි විය. මගේ ආදර ප්‍රමාන්තේනි ලාදුරු කියලා කියන්නේ දැන් මෙතන සර්වාංගයම ලාදුරු කියලා විශේෂයෙන් කියන්න හේතුව. ලාදුරු කියන්නේ මයික්‍රෝ බැක්ටීරියම් ලෙප්‍රේ කියන බැක්ටීරියාව වෛරසයක් නෙමේ. එක බැක්ටීරියාවක් වෛරසයයි බැක්ටීරියාව අතර වෙනසක් දෙනවා. වෛරසය ඇවිල්ලා ජීවියෙක් නෙමෙයි. බැක්ටීරියාව ජීවියෙක්. අපිට ජීවියා මරන්න පුළුවන්. වෛරසයක් මරන්න අපිට විදියක් නැහැ. ඒකයි වැක්සින් එකක් අපි හොයාගන්නේ. නේද? ඒ නිසා වැක්සින් එකක් හොයාගන්නේ මේ 2021 එකම පැතුම වැක්සින් එක. නිව් ඉයර් විෂස් එනවා. ඒ කියන්නේ අර අන්තිමට තියෙන බිඳුව පුපුරලා කොරෝනාව කුඩු කරලා වැක්සින් ඉන්ජෙක්ෂන් එක ඇවිල්ලා ඉන්ජෙක්ෂන් එකෙන් හැපි නිව් ඉයර් කියලා වෙන්නේ. ඒ කියන්නේ ඒකම තමයි දැන් මේ 2021 එකම පැතුම. මයික්‍රෝ බැක්ටීරියම් ලෙප්‍රේ කියන බැක්ටීරියාව ශරීරයේ සීතල තැන්වල තැන්පත් වෙනවා. එතකොට ශරීරයේ සීතල තැන් කියලා කියන්නේ ඇඟිලි තුඩු, නාස්පුඩු, කන්පෙති මේ වගේ තැන්වල තැන්පත් වෙනවා. එතකොට සීතලයි ඒ තැන්වල. එතන ස්නායු මරලා ඒ තැන් තමයි ඇඟිලි දිය වෙනවා. මෙම කන්පෙති, ඇස්පිල්ලම්, ඇස්පිහාටු ගැලවිලා යනවා. ඒ ලාදුරු කියන්නේ එක සාපලත් රෝගයක් කියලා සැලකුවේ. දැන් මේ මිනිස්යාගේ සර්වාංගයම එක පැතිරිලා ඒ කියන්නේ අන්ත තත්වයක හිටිය තැනක්. දැන් මේ මිනිස්යාගේ ජීවිතය මගේ ප්‍රමාදයි. ඒ මිනිස්යාගේ ජීවිතයේ ලාදුරු කියන තැන එයාව අරගෙන ගිය දුර බලන්න. අගොස්තුන මුර්තමා කතා කළ කියන අහෝ භාග්‍යවන්ත පාපය. ලාදුරු ඒ ප්‍රශ්නය එයාව අරගෙන ගිය ලස්සන තැන අපි එක රාජාවලියේ 5 වෙනි පරිච්ඡේදය බලන්නට යනවා. ඒ පියවර මෙතන නැති වුණාට ලාදුරු වලින් ලස්සන පියවරක් අරගෙන ගමනක් ගිය පුද්ගලයෙක් අපි අයිති කරගන්නවා. එක රාජාවලියේ 5 වෙනි පරිච්ඡේදය. මගේ ආදර ප්‍රේමාන්තියනි බලන්න එතන ඉන්නවා සමා වෙන්න දෙක රාජාවලියේ 5 වෙනි පරිච්ඡේදය. දෙක රාජාවලියේ 5 වෙනි පරිච්ඡේදය. සිරියාවේ රජුගේ සේනාපතියා වූ නාමන් තමගේ ස්වාමියා වෙත උත්තමයකුව ගරු බුහුමන් ලැබූ මනුෂ්‍යයෙකු සිටියේය. ඔහු කරන කොටගෙන සමිදානන් වහන්සේ සිරියන් වරුන්ට ජය දී තිබුණි. අපි හැමෝම කියනවා. ඔහු බල සම්පන්න කෙනෙකු නමුත් කියන්නේ. ඔහු බල සම්පන්න කෙනෙකු වූ නමුත් කුෂ්ඨ රෝගියෙක් විය. කුෂ්ඨ රෝගියෙක් විය. මගේ ආදර ප්‍රේමාන්තයනි. ඔබගේ ලාදර මොකක්ද? ඔබගේ කුෂ්ඨය මොකක්ද? ඔබගේ තුවාලය මොකක්ද? ඔබගේ අරගලය මොකක්ද? ඔබට විසඳ ගන්න බැරි තැන මොකක්ද? සමහර ඔබගේ ජීවිතේ මැරිලා ස්නායු මැරිලා දැනෙන්නේ වගේ. ඔබ ජීවිතේ ඔබව හිර කරපු තැන. මේක මුළු ලෝකයේ ඉස්සරහම සාපයක්. ලාදුරු කියන දෙවියන්වහන්සේගේ දඬුවමක්. හැබැයි මේ මිනිස්යාව ඒ සාපය අරගෙන ගිය තැන බලන්න. නාමන්ට මොකද වෙන්නේ? නාමන්ට මොකද වෙන්නේ? සිරියන් වරුන්ගේ එක්තරා ආක්‍රමණයකදී ඔවුන් ඊශ්‍රායල් දේශයෙන් කුඩා දැරියක අල්ලාගෙන අවුත් තිබුණි. ඒ නාමන්ගේ භාර්යාවට සේවය කළාය. එවනයි ඇගේ ස්වාමිදර කතා කොට මගේ ස්වාමියා සමාරියේ දිවසීවරයා ඉදිරියෙහි පෙනී සිටියොත් හොඳය. එවිට ඔහුගේ කුෂ්ඨය සුව කරනු ඇතැයි කීවාය. එවිට නාමන් කියන්න. එවිට නාමන් ගොස් ඊශ්‍රායල් දේශයෙන් ආදරිය ඊශ්‍රායල් දේශයෙන් ආදරිය කී දේ ලෙසම කියා කී දේ එලෙසම කියා තමාගේ ස්වාමියාට දැන්විය. තමාගේ ස්වාමියාට දැන්විය. මගේ ආදර ප්‍රේමවන්තනි දැන් අර කොහෙද යන පුංචි දුවෙක් ගෑනු ළමෙක් දැන් නාමන් කියන සෙන්පතියා අර ගෑනු ළමයා පුංචි කතබේ දරුවා කියන දේ අහන්න ඕනේ නැහැ.
කුෂ්ඨය තමයි එයාව ජීවිතේ බැහැපත් කරලා තියෙන්නේ. කුෂ්ඨය එයාගේ ජීවිතේ බිඳුවට දාලා තියෙන්නේ. ඒකයි පවුල තමයි කතා කරලා කියන්නේ. 2 කොරින්ති 12 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි වගන්තියේ. ඒ එළිදරව් වීම වල උතුම්කම කරන කොටගෙන මාගේ හිස උදුම්මා නොගන්නා පිණිස මට පහර දීමට සාතන්ගේ දූතයෙකු වැනි ශරීරේ කාවැදුණු හා කටුවක් හා සමාන පීඩාවක් මට දෙන ලද්දේ. එසේ ඌවේ අපි හැමෝම කියමු. එසේ ඌයේ මා හිස උදුම්මා නොගන්නා පිණිසය. මා හිස උදුම්මා නොගන්නා පිණිසය. අපි හැමෝගෙම ජීවිතේ තියෙන කුෂ්ඨයක්. අපි හැමෝගෙම ජීවිතේ තියෙනවා තුබලකමක්. විසඳ ගන්න බැරි ඔබගෙත් මගෙත් නාමන් වගේ සමහර වෙලාවට එළියෙන් යුද්ධ ඇඳුම් ඇඳගෙන පූජා ඇඳුම් ඇඳගෙන තේරෙනවා වෙස්මන් ඇඳගෙන ඉන්නේ. තේරෙනවද දෙනවා ආයි නියමට තේමද දේශනා කරනවා. හැබැයි ඔබගෙත් මගෙත් අපි හැමෝගෙම කුෂ්ඨයක් තියෙනවා. ඒ කියන්නේ මේ රෑෂ් එකක් කියන එක නෙමෙයි. රෑෂුත් ඇති. තේරුණාද කියන එක? හැබැයි ඇතුලේ කකියන දෙයක් තියෙනවා. ඇතුලේ ප්‍රශ්නයක් තියෙනවා. රිදෙන දෙයක් තියෙනවා. මාංශයේ කටුවක් තියෙනවා. උන්වහන්සේ දැනගෙනයි උන්වහන්සේ දීපු දෙයක් නෙමෙයි උන්වහන්සේ ඉඩ දීපු දෙයක් මගේ ප්‍රේමාන්තේ. හැබැයි ඒක තියෙන්නේ ඔබව බැහැපත් කරන්න. ඔබව බැහැපත් කරන්න. සාතන්ගේ දූතයෙක් වගේ තමයි පේන්නේ. හැබැයි ඒ දෙන ලද්දේ බැහැපත් කරන්න. නාමන් අර පුංචි දරුවා කියන දේ අහන්නේ. ඒක නිසා සමාරිය කියන්නේ පෞකාර දේශයක්. එතනට යන්නේ නාමන් ඒකත් එක්ක. අර සෙන්පතියා තෑගි බෝග අරගෙන ගිහිල්ලා මගේ ප්‍රේමාන්තයනේ දිවසිවරයා ඉදිරියේ ඉන්නවා. එලිෂා එළියටවත් එන්නේ නැහැ. එලිෂා සේවකයෙක් වෙවලා කියනවා ජෝර්දාන් නදිය 7 පාරක් නාන්න කියලා. නාමන් බලාපොරොත්තු වෙන්නේ යාගේ ඒ ඇතුලේ තියෙන ප්‍රයිඩ් එක ආඩම්බරය. නාමන් බලාපොරොත්තු වෙනවා දිවසිවරයා කුෂ්ඨය මත අත තියලා යාඥා කරලා සුව කරයි කියලා. යා ආයි පිම්බිලා පුපුරලා යනවා. මට යන්න බෑ. අපේ ගමේ අබාන පර්පරලා නානවා ජෝර්දාන් මඩගඟක් එකේ නාන්න බෑයි කියලා. හැබැයි සේවකයෙක් කියනවා දිවසිවරයා ඔබට ඊට වඩා වැඩි දෙයක් කිව්වනම් කරන්නේ නැද්ද? මගේ ආදරේ මහත්තයනි. ඔබගේ ජීවිතේ කුෂ්ඨය ඔබ බැහැපත් කරනවා. මුළු රාජ්‍යම එකසේ සත් කරපු දාවිද්. මුළු ඊශ්‍රායල් රාජ්‍යම එකසේ සත් කරපු දාවිද්. එයාගේ ජීවිතයේ එයා සංගීතඥයෙක්. එයා ගැහුවේ ගිටාර් නෙමෙයි වීණාව. ගිටාර් තිබ්බේ නැහැ ඒ කාලේ. සංගීතයත් එක්ක ඒස්තටික් මයින්ඩ්. හැංගීම් බර මිනිස්සෙක්. සංගීතය ගොඩාක් වලට හැංගීම් වලට කලාව බව හැංගීම් වලට අරගෙන යනවා. මනස දෙකක දෙපැත්තක් තියෙනවා. ඒස්තටික් and ඉන්ටර්ටෙක් කියලා අපි කියන්නේ ඒකයි. හැංගීම් බර මිනිස්සයා එයා සහ හැංගීම් බර සහ මේ මනස හදවත බැලන්ස් කරන එකයි අපේ පරිණතකම. එතන මේ මිනිස්සයා හැංගීම් බරයි. එයා දකින්නවා නිර්වතින් ඉන්න කාන්තාවක්. එයාගේ සිතුවිලි ඉමෝෂන්ස් හැංගීම් දුවනවා. එතන බෙච්ෂබත් එක පව් කරනවා. දරුවව මැරෙනවා. එයා දෙවියන් වහන්සේ ඉස්සර අඬලා කෑ ගහලා කියනවා. දරුවා මැරෙන්න යනකොට එයා අලු ගාගෙන උපවාසයෙන් යාඥා කරනවා. දරුවා මැරුණයින් පස්සේ එයා නාලා පිරිසිදු වෙලා ස්වාමීන් වහන්සේට ස්තුති කරලා අලුතෙන් ජීවිතය අලුත් කරගන්නවා. දාවිද බැහැපත් වෙන්නේ. බැහැපත් කරේ පාපය. මෝසස් කියන්නේ ස්වාමීන් වහන්සේ කතා කරපු බැහැපත්ම චරිතයක්. මෝසස්ගේ ජීවිතේ ජලය නරගෙන පාරාවෝගේ දියණිය හදාගෙන වඩාගෙන රජකුමාරයෙක් විදිහට ඉඳලා. හැබැයි මෝසස් ගොතයි කතා කරන්න බයයි. මෝසස්ගේ ජීවිතේ දුබලකම බැහැපත් කරනවා. මගේ ආදර ප්‍රේමවන්තයනි, ඔබගේ දුබලකම ගැන ස්වාමීන් වහන්සේට ස්තුති කරන්න. සියල්ලේදී ස්තුති කරන්න කියලා උන්වහන්සේ තෙසලොනික 5 උන්වහන්සේ 15 කතා 16 කතා කරලා කියනවා සියල්ලේදී ස්තුති දෙන්න. ඔබගේ දුබලකම ගැන ස්තුති කරන්න පටන් ගන්න. යක්ෂයා තමයි ඒක දුන්නේ. හැබැයි දෙවියන් වහන්සේගේ අතට ඔය දුබලකම දෙද්දි ඔය දුබලකම අස්සේ ස්වාමීන් වහන්සේ ඔබට නොකියන අමුතු දෙයක් කරනවා මගේ ප්‍රේමාන්තයනි. ඒ දුබලකම කාලකන්නිකමක් නෙමෙයි. ඔය දුබලකමත් එක්ක යක්ෂයත් එක්ක ගන්නද අපි පාපේ වැටෙනවා. අපි දුබල වෙනවා. අපි ඒක ගැන කලකිරෙනවා. කලකිරීම ආයි පව් වලට අරගෙන යනවා. තේරෙනවද? ඕක චක්‍රයක් වගේ විශේෂ සර්කල් එකක් වගේ යනවා. හැබැයි ඔක කඩන්න තියෙන ලස්සනම දැන.
ඔබගේ දුබලකම කැම ස්වාමීන් වහන්සේට ස්තුති කරන්න. මගේ ආදර ප්‍රේමාන්තයනි මේ දුබලකමයි ඔබ ස්වාමීන් වහන්සේට ලං කරන්න. ඒකෙන් කියන්නේ පව් කරන්න නෙමෙයි. කරුණාවෙන් මතක තියාගන්න. පාපේ සාධාරණීකරණ එකක් නෙමෙයි මේ කතා කරන්නේ. අරගලය. ඔබගේ දුබලකම. උන්වහන්සේ ඔබට කතාවල තියෙන්නේ උන්වහන්සේ තුළ ශුද්ධව පාරිශුද්ධව ඉන්න. ශුද්ධව නැකලල්ල ඉන්න. ලෝකයේ මැවීමට කලින් උන්වහන්සේ එපිසේ 1:4 කතා කරලා කියනවා. ඒක පිරිසුදුකමයි ස්වාමීන් වහන්සේ අපට දුන්නේ. වැටෙන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. හැබැයි දුබලකම ඔබව දයාබර තැනකට අරගෙන යනවා. ස්තුති කරන්න ගන්න. මේක මට ගොඩාක් කල් ලම් කරන්න අමාරු වෙච්ච දෙයක්. හැබැයි මගේ ස්පිරිචුවල් ඩිරෙක්ටර් මට කියා දුන්න දෙයක්. ඔය දුබලකම ගැන ස්තුති කරන්න. ඔය දුබලකම ආස්සේ ජේසුස් ඔබට කතා කරන දෙයක් තියෙනවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. මෙලාදුරු රෝගියා මොකද වෙන්නේ මගේ ප්‍රමාන්තිනේ? අපි වචනෙට යනවා. ඔහු ජේසුස් වහන්සේ කියන්න ඔහු ජේසුස් වහන්සේ අභිමුවෙහි වැඳ වැටි. වැඳ වැටි ඒ දුබලකමයි ඔහුව ජේසුගේ පාමුලට අරගෙන ආවේ. වැඳ වැටෙනවා කියලා කියන්නේ අඩොනායි උන්වහන්සේ දෙවිඳුන් උන්වහන්සේ රජිඳුන් උන්වහන්සේ ඉස්සරහා මගේ ජීවිතය දානවා. අපේ පීඩාවේදී අපට කරගන්න දෙයක් නැති තැන අපිට දැනගන්නවා උන්වහන්සේ විතරයි අපිට මට ඉන්නේ. උන්වහන්සේ විතරමයි වෙන කවුරුත් නැහැ. උන්වහන්සේගේ පාමුල වැටෙන තැන. හැබැයි වෙනකොට එයා මහා පරිණත ගමනක ඇවිල්ලා තිබුණේ. එයා ලාදුරු කියන්නේ දැනෙන්නේ නැහැ. ඇඟේ කෑලි ගැලවිලා යනවා දැනෙන්නේ නැහැ. එයාගේ ශාරීරික ලාදුරු, එයාගේ ආත්මික ලාදුරු හොඳ කරලා තිබුණේ. අපි ගොඩාක් වෙලාවට අපිට ශාරීරික ලාදුරු නැහැ. හැබැයි ආත්මික ලාදුරු. Opposite of love is never hatred. It's indifference. ආදරේ විරුද්ධපතේ වෛරය නෙමෙයි. දැනෙන්නේ නැතිකම. අපි ගෙවල් වල අධ්‍යාත්මික ලාදුරු. මගේ ප්‍රේමාන්තනේ අම්මව දැනෙන්නේ නැහැ. සත්ත 5කට ගණන් ගන්නෑ. මදර්ස් ඩේ නම් දෙනවා කාඩ්. පෝස්ට් හදලා Facebook එකේ අම්ම දන්නේ නැහැ Facebook එකේ අරින්නවත් ඒක. තාත්තව දැනෙන්නේ නැහැ. එතන සංවේදීතාවයක් නැහැ. අම්මවත් තරම් TikTok කරන්නේ නේ. එහෙම තැනක් නේ. මගේ ප්‍රේමාන්තනේ. එහෙම තැනක ඉතින් අර වෙනම කාර්මික වෙච්ච තැනක් තියෙන්නේ. ඔබගේ බිරිඳ ඔබට දැනෙන්නේ නැහැ. ඉස්සර නම් කිව්වේ කොහොමද? ඔබගේ ස්වාමිපුරුෂයාව දැනෙන්නේ නැහැ. ලාඳුරු. මගේ ආදර ප්‍රේමාන්තනේ. ඒ තැන අධ්‍යාත්මික ලාඳුරු. දැන් මේ මිනිස්සයා වෙනස්. ශරීරයේ ලාදුරු එයාගේ අධ්‍යාත්මික ලාදුරු සුව කරලා එයා ජේසු ගාවට එන්නේ පාමුල වැටිලා වෙනම අත්දැකීමක් එක්ක. වචනේ අපි ගන්නවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ස්වාමීනි කියන්න. ස්වාමිනී ඔබ කැමතිසේක් නම් ඔබ කැමතිසේක් නම් මා පවිත්‍ර කරන්නට මා පවිත්‍ර කරන්නට ඔබ වහන්සේට හැකිය ඔබ වහන්සේට හැකිය කියමින් උන්වහන්සේට කන්න ලව් කළේය. උන්වහන්සේට කන්න ලව් කළේය. මගේ ආදර ප්‍රේමාන්තයනි. මම බයිබලයේ දැකලා තියෙන යාඥාවලින් ගැඹුරුම යාඥාවක් මේ තියෙන්නේ. ගැඹුරුම යාඥාවක්. ඔබ යාඥා කරන්නේ කොහොමද කියන එකේදී ජේසුස් අපිට ස්වර්ගයේ වැඩ සිටින කියා දෙනවා. හැබැයි ජේසුස් යාඥා කරපු දේ බලාගෙන ඉඳලා ලියපු තැනක් තියෙනවා. ඒ තමයි මල්ලු වෙන යාඥාව. ජේසුස් යාඥා කරපු විදිය මොකක්ද? යාඥා කළ යුතු විදිය ජේසුස් කියා දෙනවා. යාඥා කරපු විදිය මොකක්ද? මාර්තුමාගේ 14 වෙනි පරිච්ඡේදය අපි අයිති කර ගන්නවා. මාර්තුමාගේ 14 ජේසුස්ගේ යාඥාව බලන්න. මේක ඔබගේ මගේ යාඥාවට දයාබර රුකුලක් වෙයි, අත්දැකීමක් වෙයි. 34 වෙනි වගන්තිය. උන්වහන්සේ ඔවුන් අමතා මැරෙන තරම් මගේ සිත අතිශයින් ශෝකානුකූලය. මේ නැවති අවදිව සිටින්න කියා මදක් පෙරට ගොස් මුනින් තලාවී හැකිනම් ඒ පැය තමන් කෙරෙන් පහව යන ලෙස යාඥා කරමින්.
අබ්බා පියාණනි කියන්න. අබ්බා පියාණනි ඔබට ඔබට සියල්ලක්ම හැකිය. සියල්ලක්ම හැකිය. දැන් බලන්න මේක පැහැදිලි කරගන්න ජේසුගේ තත්වය තව කරන්න බෑ. මගේ කියන්නේ මගේ ජීවිතේ නැති වෙන තරමට ශෝකයි. ඒක තමයි ජේසුගේ තත්වය. හැබැයි තාත්තට මොකද්ද කියන්නේ? ජේසුගේ තත්වය ගන්න දෙයක් නෑ. මිනිස්සෙක් විදියට උනාසේ දෙවියන් වහන්සේ වුණාට අතිශයින් ශෝකානුකූලයි. කොච්චරද කියනවා නම් ගෝලයන්ට කියනවා මාත් එක්ක ඉන්න පැයක්වත් කියලා. හැබැයි ජේසුගේ තත්වය තුල තාත්තගේ තත්වය බාල්දු කරන්නේ නැහැ. පියාණනි අබ්බා තාත්තේ. ඒ කියන්නේ මගේ තාත්තා. හරි මම දුක් විඳිනවා තමයි. හැබැයි මගේ තාත්තා. මගේ ආදර ප්‍රේමාන්තයනි මේක ඔබගේ අරගලයේදී ස්වාමින් වහන්සේව පාච්චල් කරන්න එපා. ඔබගේ දරුකම පීචං කරන්නට එපා. ඔබ දුක් විඳිනවා කියන්නේ උන්වහන්සේ ඔබේ තාත්තා නැත්තේ නේ. උන්වහන්සේ ඔබේ තාත්තා. ඒකයි ජේසුගේ ආඥාව තියෙන්නේ අබ්බා තාත්තේ. ඔබ වහන්සේට සියල්ල කරන්න පුළුවන්. ඒ කියන්නේ මේක මගේ අරගලය උන්වහන්සේට nothing. ඔබ වහන්සේට තාත්තේ මේ කුරුසය මේ මරණය රෝම අධිරාජ්‍ය මේ ප්‍රශ්න වහන්සේට nothing. ඔබ වහන්සේට සියල්ලක් කරන්න පුළුවන්. මගේ ආදර වේවන්තයනි ඔබගේ ආඥාවේ ඔබගේ අරගලයත් එක්ක ප්‍රධානම වෙන්නේ ඔබගේ ඇතුළ කලකිරෙනවා. ඔබගේ ඇතුළ කලකිරෙන දෙවියන් වහන්සේ බාල්දු කරනවා. ස්වාමින් වහන්සේට උත්තර දෙන්න පුළුවන්ද කියලා ඔබට සැක කරනවා. උන්වහන්සේ පිළිමයක් ගල් රූපයක් කියලා හිතනවා. අදහිල්ල වට ගන්නවා. අදහනවායි කියලා ඔබට සුපර්මෑන් කෙනෙක් වෙන්නේ නැහැ මතකද? අදහව කියලා අම්මා අදහිල්ල කියලා වඩන්නේ නැහැ නිකන් මාරයි නිකන් කටු වෙන්නත් නෑ. රිදෙනක රිදෙනවා. නන්නත්තර වෙන රිදෙනවා. හැබැයි මම වේදනාව ඇතුලේ අදහනවා. අබ්බා තාත්තේ. ඒ දරුකම පුත්‍රකම අදහනවා. ඒකයි උන්වහන්සේ ලේවල සුදාත්මයන්ගේ ජලයේ සාක්ෂිය ඔබට මට දෙන්නේ. සුදාත්මයන්ෝ ඔබට මට කතා කරලා කියනවා අබ්බා පියාණනි කියන පුත්‍රභාවය ඒ ආත්මානුභාවය උන්වහන්සේ ඔබට මට දෙනවා. මගේ ආදර ප්‍රේමාන්තියනි අබ්බා තාත්තේ කියලා කතා කරන ආත්මානුභාවය ස්වාමීන් වහන්සේ පැහැදිලිවම ඔබගේ මගේ ජීවිතේ දෙන අත්දැකීමක් මගේ ප්‍රේමාන්තයනි. උන්වහන්සේගේ වචනේ කතා කළා කියනවා. ශුද්ධාත්මයන්ෝ දේව තාත්තා පුත්‍රයා අතර සම්බන්ධතාවය ශුද්ධාත්මයන් වහන්සේ. ඒ බැඳීම අතර ඇති ආදරය ශුද්ධාත්මයන් වහන්සේ. ඒ ආදරය තුළ ස්වාමින් වහන්සේ මහා දයාබර දෙයක් ඔබට මට කතා කළා කියනවා මගේ ප්‍රේමාන්තයනි. ඒ ආදරය තුළ ඔබට මට ඒ ආත්මානුභාවය ලැබෙද්දී ඔබ මම පුත්‍රයාණන් පුතෙක් විදියට ස්වාමින් වහන්සේට තාත්තේ කියලා කතා කරන ඒ ආත්මානුභාවය උන්වහන්සේ ඔබට මට දෙනවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ඒක නමු මරියක් කියන්නේ නමු මරියනි ප්‍රසාද පුණවන්තයනි ස්වාමීන් වහන්සේ ඔබ කිරිය ශ්‍රී නදුරින් ආශිර්වාද ලද්දී වහන්සේ ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන ජේසුස් ආශිර්වාද ලද්දාහුමය සාන්ත මරියනි දේවමෑණියනි පාපී අපෝදෙස්සා දනුත් අපේ මරණ වේලේදී ත්‍යාඥා කළ මෙනවා ආමේන්. නමු මරියනි ප්‍රසාද පුණවන්තයනි ස්වාමීන් වහන්සේ ඔබ කිරිය සතරන ආශිර්වාද ලද්දී වහන්සේ ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන ජේසුස් ආශිර්වාද ලද්දාහුමය සාන්ත මරියනි දේවමෑණියනි පාපී අපෝදෙස්සා දනුත් අපේ මරණ වේලේදී ත්‍යාඥා කළ මෙනවා ආමේන්. දිව අග තියෙනවා මේ කොටේෂන් එක. ඒක මට පේන්නේ නැහැ. මම බයිබලේ දන්නවා ඒක තියෙන තැන. කෙසේ වෙතත්. කමක් නැහැ. කොහොමද මේ පාඨය කතා කරන දේ තමයි මොකක්ද? ස්වාමින් වහන්සේ අබ්බා පියාණනි කියලා කතා කරන ශුද්ධාත්මයන්ගෙන් ලැබෙන උරුමය. ජේසු තිබුණු ආත්මයන්ෝ අබ්බා තාත්තේ කියලා කතා කරන ශුද්ධාත්මානුභාවයක්. එතකොට ආත්මයන්ෝ මේ දරුකමට ඔබ අරගෙන යනවා. මගේ ආදර ප්‍රේමාන්තයනි ජේසු ඒ අරගලේ අස්සේ අබ්බා තාත්තේ ඔබ වහන්සේට සියල්ලක්ම කරන්න පුළුවන්. එතකොට ඒ වේදනාව ඇතුලේ ඒ තාත්තගේ අයිතිය නැති වෙන්නේ නැහැ.
ඊළඟ වගන්ති කතා කළා කියනවා. අබ්බා පියාණනි ඔබට සියල්ලක්ම හැකිය කියන්න. ඔබට සියල්ලක්ම හැකිය. මේ කුසලානය මේ කුසලානය මා කෙරෙන් මා කෙරෙන් ඉවත් කළ මැනව. ඉවත් කළ මැනව. ඊළඟ තැන ලස්සනම දේ තමයි ජීවිතයේ ඇත්ත අයිතිය. ජීවිතේ මට ඕන දේ යාඥාව කියන්නේ ප්‍රෝඩාවක් නෙමෙයි. යාඥාව කියන්නේ පොත්තක් නෙමෙයි. ඒක මගේ ප්‍රමාද කවර් අප් එකක් නෙමෙයි. ඒක චිත්‍රපටයක් තියෙනවා සෝල් සර්ෆර් කියලා. සර්ෆින් කියලා කියන්නේ මුහුද මත අර තැටියක වගේ යන තැන. ඒක ලෝක ප්‍රසිද්ධ දක්ෂ දරුවෙක් සර්ෆින් ඒ මුහුද මත යනකොට එයාව මැද මුහුදේ මොරෙක් එයාට ටැග් කරලා එයාගේ අත කඩලා දානවා. ඒතර අත කැපිලා එයා සම්පූර්ණයෙන්ම එයාට සර්ෆින් කරන්න බෑ. එයා අත් දෙකෙන් තමයි බැලන්ස් කරගෙන යන්නට ඕනේ. එහෙම කරගන්න විදියක් නැති නිසා මගේ ප්‍රමාදයනේ. එයා ඊට පස්සේ අත සුව කරගන්නවා. හැම ඉන්ටර්විව් වලින් එකක පත්තර වලින් ටීවී channels වලින් ඇවිල්ලා එයාගෙන් අහනවා. එයා හරි ධෛර්යවන්ත ලෙස අත්දැකීමක් විදිහට එයාගේ අත්දැකීම බෙදා ගන්න. එයාගේ කවුන්සලර් එනවා එයා ගාවට. කවුන්සලර් ඇවිල්ලා අහනවා දුවේ කොහමද? එයා අර කතන්දරෙන් පටන් ගන්නවා. මාරයි ජෙවියන් වහන්සේගේ අත්දැකීම මම අත නැති වුණාට එයා මෙහෙම අත තියලා කතා කරලා කියනවා. ඕක මට කියන්න ඕනේ. ඇත්ත කියන්න. යසියා බදාගෙන එකක ගහනවා මගේ ප්‍රමාදනේ. ජීවිතයේ යාඥාව කියන්නේ අම්මුවෙන් ඔබ ජේසුට ජීවිතය දිගාරින තැන. ජේසු කිව්වේ නෑ තාත්තේ කිසි අවුලක් නෑ කිසි ප්‍රශ්නයක් නෑ ඕන දෙයක් මම අරගන්නම් නෑ තාත්තට කිව්වා තාත්තේ පුළුවන් නම් මේක අහක් කරන්න. එයාගේ කැමැත්ත ස්වාමීන් වහන්සේගේ කැමැත්ත තාත්තා ඉස්සරහ කිව්වා. මගේ ආදර ප්‍රේමාන්තයනේ ඔබගේ මගේ ජීවිතයේ මේ යාඥාව ඔබගේ මගේ ජීවිතයේ හරි ලාඳුරු මේ ප්‍රශ්නයක් තාත්තේ මේක අයින් කරන්න මේක ඔබ කියන්නේ නැත්නම් ඔබ ප්‍රෝඩාවක් කරන්නේ. ඔබගේ ජීවිතේ හැම දෙයක්ම කියන්නේ උන්වහන්සේට වෙන කාටවත් නෙමෙයි. උන්වහන්සේ හැම දෙයක්ම දන්නවා. පාපොච්චාරණේ ඇවිල්ලා. ඇයි මගේ ප්‍රමාදනේ බොරු කියන්නේ? පාපොච්චාරණේ ඇවිල්ලා ඇයි හංගන්නේ? තේරුමක් තියනවද? කාගෙන්ද කාමද රවට්ටන්නේ? ස්වාමීව අහක් කරන් ස්වාමිකින් වැඩක් නැහැ. එයා නියෝජිතයෙක් විතරයි. හොඳ ස්වාමි කෙනෙක්ද? බයිනවද? පපුච්චාරණය කරන නිමිතියව තමයි. තේරුණාද කියන එක? කන් ඇහෙන්නේ නැත්තම් බය නැතුව ගිහලා ඔක්කොම කියනවා. හරි සන්තෝසයි. මගේ ආදර ප්‍රේමාන්තයනේ. ඒ තන යකා ඔබව රවට්ටනවා. ජීවිතයේ ඇත්ත අමුවම කියන්න. පව් ටික අර හොඳ නිකන් ගති හොඳ පව් නිකන් අර එහෙම අවුලක් නැති පව් ටික කියලා අර ප්‍රධානමයි නිකන් ස්ට්‍රක්ටර් ඉස්සලා දානවා. තේරුණාද කියන එක? මොකටද? ජීවිතයේ ඇත්ත යාඥාවේ ඇත්ත සමහර වෙලාවට ඔබට ඕනේ අසික්කිත දෙයක් වෙන්න ඇති. ජරාවක් වෙන්නට ඇති. මෙලෙච්ච දෙයක් වෙන්න ඇති. ඒ ඕන දේ කියන්න උන්වහන්සේට. ඒක ඕන දේ වැරදි කියන එක වෙනම දෙයක්. තාත්තේ මට ඕනේ මෙහෙම. මට ඕනේ මේක. ඒක කියන්න මේ යාඥාවේ උන්වහන්සේ අපට දෙන්න නැති එක වෙනම දෙයක්. හැබැයි ස්වාමීන් වහන්සේ ජේසුස් මට ඕනේ නැහැ. මම මිස්සු. එහෙම මිස්සුම දෙයක් නැහැ. මට එහෙම කිසිම සිතුවිල්ල නැහැ. එහෙම දෙයක් ඕනේ නැහැ මගේ ප්‍රේමාන්තයනේ. අම්මු ඒ ජීවිතේ දිගාරින්. මගේ ගාව පාපුච්චාරණය කරද්දී සමහර වෙලාවට ලස්සන වචන කියද්දී ලස්සන වචන කියලා වඩා අමාරු වෙනවා. සිංහලෙම ගලප ගන්න අපහසු වෙද්දී පියතුමනි මම පාපුච්චාරණය කියනවා නෙමෙයි. මා විසින් මෙසේ කරන ලදී කියලා ලස්සන අක්ෂර වින්‍යාසයක් එක්ක ඒ අක්ෂර වින්‍යාසය නෙමෙයි. තේරෙනවද කියන එක හරිය ලස්සන භාෂාවෙන් කියද්දී මම ඔළුව අත ගාලා කියන පුතේ කරපු විදියට කියන්න කියලා. අක්ෂර වින්‍යාසයත් එක්ක නෙමෙයි බහුව කරේ කරපු විදියට කියන්න. අම්මුවම කියන්නේ. ඔය ලස්සන භාෂාවක් මෙතට ඕනේ නැහැ. අවශ්‍ය වෙන්න හදවත දිගාරිනවා කියන එක. ඔය ආදර ප්‍රමාන්තනේ මේක ජීවිතේ උදාසත් එක්ක තියෙන සම්බන්ධතාවයක්. තාත්තයි කියන්නේ තාත්තේ වහන්සේට මේක කරන්න පුළුවන්. ඔබ වහන්සේට සියල්ලක් පුළුවන්. හැබැයි පුළුවන් නම් මේ පාත්‍රය අයින් කරන්න. හැබැයි එතන යාඥාව නතර වෙන්නේ නැහැ. වචනේ කතා කරලා කියනවා. එහෙත් කියන්න. එහෙත් මාගේ කැමැත්ත නොව මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත වේවායි ඔබගේ කැමැත්ත වේවායි වදාළසේක. මගේ ආදර ප්‍රමාන්තනේ මේ යාඥාවමයි මේ මිනිස්සයා කියන්නේ.
ඒකේ ඇතුලේ සංඝටක ඒකේ සංක්ෂිප්තයක්මයි මේ මිනිස්සයා ජේසුස් ගාවට අරගෙන එන්නේ. උන්වහන්සේ ගාවට එන්න මේ මිනිස්සයා මොකක්ද කතා කරලා කියන්නේ? කොච්චර ලස්සනයිද එතන. කතා කරලා කියනවා මගේ ආදරේ ප්‍රේමවන්තිනි ස්වාමීනි අවසානයේ කියනවා ඔබට පුළුවන් ඔබට හැකි. එතකොට තාත්තා ඉස්සරහා ජේසුස් මොකද්ද කිව්වේ? තාත්තේ ඔබට සියල්ලක්ම පුළුවන්. මේ මිනිස්සයා කියනවා ස්වාමීනි ඔබට හැකි. මේ ලාදුරු රෝගිය සුව කරන්න ඔබට හැකි. ඔබගේ මගේ ජීවිතේ නැත්තේ ඒකයි. ඔබට මට විශ්වාස නැහැ. ලෝකයේ පරදන වික්‍රමය ඇදහිල්ලයි. විශ්වාස නැහැ. මේක කොහොමද වෙන්නේ? ඔබ විශ්වාස කරන්නේ ඔබගේ අතීතයේ ඉඳන් වෙච්ච සිද්ධි. ඔබ ඒ පාපයේ කොච්චර වැටුණාද කියන ඒ ජරාකම. ඔබගේ ඇඟ ඉල්ලන, ඔබගේ මස ඉල්ලන තැනයි ඔබ අදහන්නේ. ඔබට හිතන්න බෑ ජේසුට අවංකව ඔබට විශ්වාස නැහැ ජේසුට මේ තත්ත්වය වෙනස් කරන්න පුළුවන් කියලා. ඇදහිල්ලේ ලොකු අබ්බගාතකමක්. ඇදහිල්ලටයි කොරෝනා හැදිලා තියෙන්නේ. තේරුණාද කියන එක? ඇදහිල්ලේ දුබලකමක්. කෑ ගහන මටත් සමහරවිට අමාරුයි. බරු කියන්න ඕනේ නැහැ. අදහන්න බෑ. සමහරයි ස්වාමීන් වහන්සේ ඉස්සරහට කියන මගේ ඇදහිල්ලේ හීනතාවය ස්වාමීන් වහන්සේ වාසේ මොනවද කරන්න? අපි යාඥාවන කොච්චර අපි වෙනන යාඥාවක් තියෙනවා. ඔබගේ සිද්ධිය ඉස්සරහා ඔබ දන්නවා නම් මේක ස්වාමීන් වහන්සේට එක නිමේෂයකින් වෙනස් කරන්න පුළුවන් කියලා. හැබැයි වාසගේ කැමැත්ත. හැබැයි මම දන්නවා නම් වෙනස් කරන්න පුළුවන් කියලා. ඔබ ඒ සිද්ධිය ඉස්සරහා ñොක්කම් වෙන්නේ නැහැ. ඔබ ඒ සිද්ධිය ඉස්සරහා පෙන්දෙක් වෙන්නේ නැහැ. මගේ ප්‍රේමවන්තනි රිදෙයි. හැබැයි සිද්ධිය ඉස්සරහා ඔබ සෙන්සෙලප්පුවෙන් ඉඳී. ඔබ අධිකාරී බලයෙන් ඉඳී. ඔබ පුතෙක් වගේ පුත්‍රභාවයක් තුළ ඉඳී. ඒ අරගලය ඉස්සරහා ශද්‍රක් මේෂක් අබෙද්නෙගෝ ගින්න ඉස්සරහා රජතුමා ඉස්සරහා කිව්වේ මාව මැරුවත් ගින්නෙන් විනාශ වුණත් ඔබට නමස්කාර කරන්න නැහැ. මගේ දෙවියන් වහන්සේ ජීවමානයි. මේ තැනට ඔබ ගොඩ නැගෙන්න ඕනේ. මේ තැනට ඔබ යන්න ඕනේ. ඔබගේ යාඥාවේ ප්‍රධානම දේ තාත්තේ ඔබ වහන්සේට සියල්ලක්ම කරන්න පුළුවන් යථාර්ථයක්. හරි. තාම මම උන්වහන්සේගේ පාමුලට ඇවිල්ලා නැති එක වෙනම කතාවක්. ඒකෙන් උන්වහන්සේ දුබලයි කියලා කියන්නේ නැහැ. තාම උන්වහන්සේගේ පාමුලට ඇවිල්ලා අර අගස්තුනේ මුනිතුමා කිව්වා වගේ Lord convert me but not now. මාව වෙනස් කරන්න දැම්ම එපා. මේ ගොඩාක් වෙලාවට එහෙමයි. හිඟන්නගේ තුවාලේ වගේ අපි පාපය ඇතුලේ මෙලෙච්ච රසයක් විඳිනවා. පාපය ඇතුලේ අර බල්ලා තුවාලේ ලෙව කනවා වගේ ඒ තුවාලේම ලෙව කකා තෙරණාදිගේ තුවාලේ ලෙව කන්න බෑ සනීපයි. ඒ වගේ අමුතුම සෙඩිස්ටික් අමුතුම මෙලෙච්ච වින්දනයක් ඔබ මම ඉන්නවා. ඒ කියන්නේ මොකක් හරි කිව්වම අමුතු ගතියක් තියෙනවා. දෙකක් ගන්නාම තේරෙනවද මාර ගතියක් තියෙනවා. තේරෙනවද කියන එක. සමහර මම by mistake මම දැක්කා Facebook එකේ අර මන් දන්නේ ඒවට මොකද්ද කියන්නේ රෙස්ලිං නෙමෙයි. වෙන ෆයිට් එකක් එක. මට තේරෙන්නේ නැහැ මගේ ප්‍රේමන්තේ. මොකද්ද මන් දන්නේ නැහැ නම දන්නේ නැහැ. ගානවා කියන්නේ මගේ ප්‍රේමන්තනේ. ඒ කියන්නේ මෙම හක්කු ගලවෙන්න ගන්නවා. ඒ කියන්නේ මරා ගන්නවා. මම දන්නේ මොකද්ද ඒක ගේම් එක කියලා. මේ රෙකග්නයිස් වෙච්ච මේක. ඉතින් එහෙම මේ අර බිමලේ views මිලියන 7ක් 8ක්. කියන්නේ ඒක මාර වින්දනයක්. එහෙම දැනක ඔබගේ මගේ ජීවිතේ විකෘති වෙලා. එනිසායි උන්වහන්සේ ගොඩාක් වෙලා අහන්න ඔබට සුව වෙන්න ඕනේද? ඔබට මොනවද ඕනේ? හොඳට අහලා බලන්න ඔබට ඔය දේ අතාරින්න ඕනේද? හොඳට අහලා බලන්න. ඇත්තටම ඔබට ඕනේද ඔය දේ අතාරින්න? අතාරිය යුතුයි. හැබැයි අතාරින්න ඕනේද? ඒක උන්වහන්සේ දන්නවා. ඔබ නමස්කාරයට ගිහිල්ලා නැහැ තාම. ස්වාමීන් වහන්සේගේ ගාවට ගිහිල්ලා අයිතිය දීලා නැහැ. ඇත්තටම ඔබට ඕනේ නැහැ. ඕනේ. හැබැයි ඕනේ නැහැ. මොකද ඒක මගේ ප්‍රේමවන්තනේ යකා නපුරා ඔය ඇතුලේ ඔය දේ තියෙනවා. ඔය දේ ඇතුලේ කලත්ත තියෙනවා. පාපේ ඇසට රමණීය දිවට ප්‍රණීත නුවණ වැඩුමට අමුතුම දෙයක් තියෙනවා. අපි දන්නවා සිගරට් එකක් බොද්දි තප්පර ගානකින් ජීවිතේ නැති වෙනවා කියලා. සිගරට් පෙට්ටිය අරන් ගලන්න හකු මෙහා මරලා මිනිහ ඔක්කොම වෙන එක කියන්නේ දකිද්දී ඒක දන්නවා. හැබැයි ඒත් බොනවා. අපි දන්නා කොකා කෝලා
අතිශයෙන් භයානක පානයක් කියලා. හැබැයි දන්නවා බොනවා. මගේ ආදරේ මාන්තියනි. මගේ ආදරේ මාන්තියනි. මට කොකාකෝලා ආයතන තික ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ වගේ ජීවිතවල කොච්චර තියෙනවද ඔබගේ මගේ ජීවිතේ? හැබැයි එකයි ඒක උන්වහන්සේට කරන්න බැරි නෑ. උන්වහන්සේට පුළුවන් ඔබ සම්පූර්ණ අයිතිය දීලා නැති එක වෙනම කතන්දරයක්. ඒකයි මේ මිනිස්සයා දණින් වැටලා කියනවා ස්වාමීන් වහන්සේට පුළුවන්. ඔබ ඇත්තටම විශ්වාසයිද? ඔබගේ ඔය දැන් ඔබ ඉන්න ප්‍රශ්නය ස්වාමීන් වහන්සේගේ අතේ සොච්චමක් කියලා nothing කියලා ඔබට විශ්වාසයිද? ඔබගේ රෝගය ස්වාමීන් වහන්සේට ඕන නම් මෙහෙම කරද්දි සුව කරන්න පුළුවන් කියලා විශ්වාසයිද? ඔබගේ ආර්ථික හේනියට ස්වාමීන් වහන්සේ එක වචනයකින් සරුසාර කරන්න පුළුවන් කියලා විශ්වාසයිද? ඔය විශ්වාසය තියෙනවා නම් ඔබ අරගලය දිහා බලන්නේ වෙන විදිහකට. ඒ ඇදහිල්ල ඔබට මට නෑ මගේ ප්‍රමාදේ. ඒක අද දවසේ අපි උනාසගේ පාමුලට යන්නේ. ඒ ඇදහිල්ල මට ඕනේ. ඒ මිනිස්සයා කතා කරලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේට පුළුවන්. හැබැයි ලස්සන වචනේ බලන්න මොකද්ද කියන්නේ? උනා කෑ ගහලා කියනවා ස්වාමීනි කියන්න ස්වාමීනි ඔබ කැමතිසේක් නම් ඔබ කැමතිසේක් නම් ජේසු ඔබ වහන්සේට කැමති නම් ඒ කියන්නේ එයා විශ්වාස කරනවා ජේසුගේ වෙලාව එයා විශ්වාස කරනවා ජේසුගේ ක්‍රමය එයා විශ්වාස කරනවා ජේසුගේ විදිය ජේසු කතා කරන කතාවේ ජේසුගේ රැල්ල රටාව එයා විශ්වාස කරනවා එයා නිදහස් ජේසු මං ඔබවහන්සේ ගාවට ආවා. මං ඔබවහන්සේ ගාව දන ගාලා මගේ ජීවිතය අයිති දෙනවා. ඔබවහන්සේට කැමති නම් මම වෙනස් කරන්න. ඔබවහන්සේට පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මගේ ප්‍රමාන්තන ඊළඟ ප්‍රශ්නේ මොකක්ද? අපේ තියෙන කඩි කුලප්පුව. අපේ තියෙන කුලප්පුව. අපිට ඕනේ පට්පට් ගාලා ඉක්මනට ඔබවහන්සේ මගේ පැකේජ් එකේ මෙන්න මේ විදියට මේ වෙලාවට මේකයි මට ඕනේ උත්තරය. උනාසීලන්නේ වෙන දෙයක්. උනාසගේ වෙන විදියක් තියෙන්නේ. ඒ නිසා මේ වචනය අපේ යාඥාවේ සම්පූර්ණත්වයට අරගෙන යනවා. ස්වාමීන් වහන්සේට කැමති නම් මවසුව කරන්න පුළුවන්. එතකොට ඊසා මම ඉන්නේ ඒ මහා සර්ව පරාක්‍රම සර්ව වල්ලභ වූ දෙවි ස්වාමීන් වහන්සේ ඉස්සරහා. ඒ අධිකාරී බලයක් එක මම ඉන්නේ. උනාසට මවසුව කරන්න පුළුවන්. එච්චරයි. යකා ඉජු කියද්දී අපි පස්සෙන් යන්නේ නැහැ. අපි බය වෙන්නේ නැහැ මගේ ප්‍රමාන්තේනේ. මගේ ජේසුගේ වෙලාව, ස්වාමීන් වහන්සේගේ වෙලාව, කයිරොස්. ඒක මම අදහනවා. ඔබ වහන්සේට පුළුවන් මාව විශ්වාස කරන්න. හැබැයි ඔබ වහන්සේ කැමති නැහැ. මේ ලාදර රෝගියාත් එක්ක නම් ඔබ වහන්සේ මට ඉන්න කියන්නේ. ඒත් ඔබ වහන්සේ මගේ ස්වාමියා. ඒත් ඔබ වහන්සේ මගේ දෙවිඳුන්. ඒක වෙනස් වෙන්නේ නැහැ. උත්තර දෙtti වාසි පැත්තට හොයියා අධ්‍යාත්මයක් නෙමෙයි මගේ ගාව තියෙන්නේ. ඔබ වහන්සේ මට අත තිබ්බත් ගලව ගත්තාට ඔබවහන්සේ මගේ තාත්තා එච්චරයි. තාත්තා ජේසු යාඥා කරනවා හිබ්‍රු පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි වගන්තිය. ජේසු හැඬීමෙන් කන්නලව්වෙන් තාත්තගෙන් ඉල්ලනවා මොකක්ද ඉල්ලන්නේ? හිබ්‍රු 7 වෙනි වගන්තිය බලන්න. කියවගෙන යන්න. ක්‍රිස්තුස් වහන්සේ මිනිස්සත් බවගෙන සිටියේදී තමන් මරණයෙන් ගලවන්නට පිළිවන් වූ තැනන් වහන්සේට බලවත් හැඬීමෙනුත් කඳුළු සැලීමෙනුත් යාඥාද කන්නලව්ද ඔප්පු කළසේක. මොකද්ද කියන්නේ? යාඥා කරා කන්නලව් කරා. මොකටද පුළුවන් නම් අයින් කරන්න කියලා. මේ යාඥාවක මල්ලු වෙන යාඥාව ගැන කතා කරන්නේ. මොකද වෙන්නේ? වචන ගන්න. උන්වහන්සේගේ දේව ගරුබිය නිසා දෙවියන් වහන්සේ එයට සවන් දුන් සේක. සවන් දුන්නා. හැබැයි අයින් කරාද නැහැ. තාත්තෙක් ගලවන්න. හොඳට ඇහුම් කරනවා. නැසට ඇහුණා. හැබැයි කුරුස්සේ අයින් කරන්නේ නැහැ. මගේ ආදරේ මාන්තේනි. ජේසුගේ ආඥාව ජේසුගේ මනුෂ්‍ය ස්වභාවය තුළ ඇහුවේ නැහැ තාත්තා. සමහර ඔබගේ ආඥාව අහලත් නැහැ. එහෙම ඇහුවේ නැති වුණාම තමයි ඔබ ඇතෑරිය උන්වහන්සේව. මට ඕන විදිය නැබුණේ වුණාම මුරණ්ඩු උනේ. ඊට පස්සේ මම මගේ උත්තර හොයාගත්තේ. කලකිරුණේ, එපා වුණේ, අතෑරියේ. ස්වාමීන් වහන්සේ චූටි දෙයයි ඔබගෙන් ඉල්ලුවේ. ඔබගේ රොටි, ඔබගේ මාළු මගේ අතින් තියන්න. දවස ගාන එක කරන්න. ඔබ චූටි උන්වහන්සේට සම්බන්ධ වෙන්න. උන්වහන්සේත් එක්ක බද්ධ වෙන්න. උන්වහන්සේ එකයි ගීතාවලිය 85 කතා කරලා කියන්නේ. 85 කතා කරලා කියන්නේ 11 වෙනි වගන්තිය ගන්න. ගීතාවලිය 86 11 උන්වහන්සේ කතා කරලා කියනවා විශ්වාසවන්තකම මිහිතලෙන් සගලවට නගිනකොට විශ්වාසකාන්තකම මිහිතලෙන් ඉහළට නගින්නේය. දැහැමි බව සගලවෙන් පහළට බසින්නේය.
වරදින මේ පුංචි දෙයකට විශ්වාසවන්ත වෙන්න. පුංචි තැනකින් පටන් ගන්න මගේ ප්‍රමාණය. ඇත්ත හිල්ල තුල උනාසේ උත්තර දෙන වෙලාවට උත්තර දෙනවාමයි. මතක තියාගන්න. ඒක සිය අපිට මතකත් නැහැ. අපිට හිතා ගන්න බැරි විදියට උනාසේ ඔබව ගලවනවා. අනිවාර්යයෙන්ම ඔබට ඕනේ නම් මතක තියාගන්න උනාසේ කතා කරලා කියනවා. උන්වහන්සේ කතා කරලා කියනවා මේ මිනිස්සයා කියද්දී හැකිනම් ස්වාමිනී මා පවිත්‍ර කරන්න බඩ හැකියයි කියමින් උන්වහන්සේට කන්න ලව් කරේ 13 උන්වහන්සේ කියන්නේ උන්වහන්සේ අත දිගු කොට අත දිගු කොට ඔහු මත තබා ඔහු මත තබා මම කැමැත්තෙමි මම කැමැත්තෙමි පවිත්‍ර වන්නයි වදාළසේක. පවිත්‍ර වන්නයි වදාළසේ. කවදාවත් ජේසු කැමති නෑ ඔබ ඔය ගුබ්බෑමේ ඉන්නවට. ජවදාවත් ඔබ කැමති නෑ බැල්ලිය වමන කනවා වගේ ඊරිය මඩට යනවා වගේ එකම පාපේ නහිනවට. ජේසු කැමති නෑ ඔය ගිල්ට් එකත් එක්ක නන්නත්තර වෙනවට. ජේසු කැමති නෑ එක එක්කෙනාගේ අතේ පාවිච්චි වෙනවට. ජේසු කැමති නෑ ඔබ ලෝකයට බාල්දු වෙනවට. ඔබගේ ජීවිතය කලකිරිලා නන්නත්තර වෙනවට ජේසු කැමති නෑ. උන්වහන්සේ කැමති ඔබ පවිත්‍ර කරන්න. ජේසු ස්වර්ගය අතහැරලා ආවේ ඒකයි. ස්වර්ගය අතහැරලා එන්න තරම් ඔබ උන්වහන්සේට වටිනවා. නැති වෙන 99 නෙමෙයි සත්ගුණවත් 99 නෙමෙයි නැති වෙච්ච එකම ඔබව උන්වහන්සේට ඕනේ. කවදාවත් සාධාරණීකරණය කරන්න එපා. ජේසුගේ කැමැත්ත නෙමෙයි ඔහොම ඉන්න එක. හැබැයි උන්වහන්සේ ඔබව පිඟාන හොදලා බෙදනවා වගේ ඔබ ගමනක් කරගෙන යනවා. ඒ අත අල්ලගෙනම ඉන්න. ඔය දුබලකමත් එක්ක උන්වහන්සේගේ අත අල්ලගෙනම ඉන්න. ඔබ පුරක් වෙලා ඔබ ගොඩ යනවා නෙමෙයි. ඔබ තීරණය කළා ඔබ අධිෂ්ඨානය කරනවා නෙමෙයි. ජේසු මතම යැපෙන්න. ජේසු මතම ඉන්න. උන්වහන්සේ ඔබ ඇදලා ගන්න වෙලාවේ ඇදලා ගන්න ඉඩ දෙන්න. චූටි තැනක විශ්වාසවන්ත වෙන්න මගේ ප්‍රමාන්තියනේ. උන්වහන්සේ කතා කළා කියනවා මේ මිනිස්සයාට ඒක හරිම දයාබර තැනක්. මම කැමැත්තේ මේ උන්වහන්සේ අත තියනවා. උන්වහන්සේ අත තියලා එයාව සුව කරනවා. ඊට පස්සේ කතා කළා කියනවා ඒ කිසිවෙකුට නොකියන ලෙස උන්වහන්සේ ඔහුට අනදී. ඔබ ගොස් පූජකයාට පෙනී ඔබේ පවිත්‍ර වීම සඳහා ඔවුන්ට සාක්ෂියක් වන පිණිස මෝසස් අන කළ දේවල් ඔප්පු කරන්නයි වදාළසේක. ඒක මගේ ප්‍රමාන්තියනේ. ජේසුයි එයයි අතර පර්සනල් එක්ස්පීරියන්ස් එකක්. ප්‍රොමෝට් කරන ඇඩ් එකක් නෙමෙයි. ස්ටේජ් වල කෑ ගහලා සාක්ෂි දැරීමක් නෙමෙයි. කාටත් කියන්න එපා. ඒක ඔයයි මගේ අතර දෙයක්. සමහර තැන් තියෙනවා ඔබගේ ජීවිතේ රහසක් වෙ ජේසුත් එක්ක තියාගන්න. ඔබගේ ජීවිතේ ජේසුවත් එක්ක ගනුදෙනු කරන තැන. අපිට දෙන පරීක්ෂාව මේක මේ පරීක්ෂාව මොකක්ද? මේක අත්දැකීම. මේක බෙදා ගන්න පුළුවන්. මේක සාක්ෂි දාන්න. මේක දැන් එළියේ ගනුදෙනුවකට වඩා ඇතුලේ ගනුදෙනුවකට යන්න. ලාස්කේනවා මෝසස්ගේ ව්‍යවස්ථාව අනුව පූජකයා ඉදිරියේ පඬුරු පුදන්න. ඒකට හේතුවක් තියෙනවා. ලෙවි ව්‍යවස්ථාවේ කතා කරනවා චර්ම රෝගියෙක්ව පූජකයා තමයි පරීක්ෂණය කරන්නේ. පරීක්ෂා කරලා බලලා චර්ම රෝගියාව සමාජගත කරන්න බැරි නම් එයාව සමාජයෙන් නිරපනවා. ඊට පස්සේ ඒක බෝ වෙන සුළු රෝගයක් නම් සමාජයෙන් නිරපලා තියලා ආයිත් අසෝ වුණොත් මගේ ප්‍රමාන්තිනේ නැවත පූජකයා ගාවට ඇවිල්ලා ඒක ඔප්පු කරගෙන තමයි සමාජගත කරන්නේ. ජේසු කියන්නේ හරි ඔයාට පූජකයන්ගෙන් වැඩක් නැහැ. ඔයා මමයි පූජකයන්ගේ පූජකයා. මම මෙල්කිසෙදෙක් පරතුපුරෙන් එන අජබාලකයානෝ. ඒ නිසා පූජකයන් වැඩක් නැහැ. ඔයා යන්න ඇතුළට. නැහැ. ජේසු ඒ බහැපත්කමේ වත්පිළිවෙත ඇතුලේ යව ජර්නි එකකට අරගෙන යනවා. මගේ ආදර ප්‍රේමාන්තයනේ අවසානයේ කතා කරනවා. අපි එතන අයිති කර ගන්නවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. එහෙත් උන්වහන්සේ ගැන ප්‍රවෘත්තිය වඩා පතල විය. බොහෝ සමය උන්වහන්සේට සමන් දෙන පිණිසද සියලු රෝග සුව කරව ගන්න පිණිසද රැස් වූහ. එහෙත් උන්වහන්සේ කියන්න. එහෙත් උන්වහන්සේ හුදකලා පෙදෙසකට ගොස් හුදකලා පෙදෙසකට ගොස් යාඥා කළසේක. යාඥා කළසේක. මතක තියාගන්න. එතකොට ඊට පස්සේ ආව මිනිස්සුන්ට උන්වහන්සේ උත්තර දුන්නේ නැහැ. බුරුත්තක් පිටින් ආව සුව කරගන්න වචනය අහන්න උන්වහන්සේ එයාලට උත්තර දුන්නේ නැහැ. එක්තරා විදියකට එයාලා අනාථ කළා. ජේසු යාඥාවට ගියා. මෙතන විතරක් නෙමෙයි මගේ ප්‍රමාන්තනේ. ජේසු ඕන කමින් ගෝලයන්ව අරගෙන සෙසරියා පිලිප්පි හරහා යනවා. උන්වහන්සේ ගලිලයේ සේවයේ උච්චම තැන
මාක්තුමාගේ සුවිශේෂ 1:35 උන්වහන්සේ පේදුරුතුමාගේ නන්දනය සුව කරලා පේදුරු උන්වහන්සේට කතා කරන්න කියද්දී එන්න කියලා උන්වහන්සේ කියනවා අපි ආවේ වෙන තැන් වලටත් යන්න. එයා මිනිස්සුන්ව දාලා යනවා. උන්වහන්සේ ලූක්තුමාගේ 19 වෙනි පරිච්ඡේදයේ මහා පිරිසක් එක්ක ඇවිල්ලා සකේයුස්ගේ ගෙදර යනවා. උන්වහන්සේ අනිත් අය නන්නත්තර වෙනවා. උන්වහන්සේ ඉන්න ඔබගේ ඉල්ලීම ඉෂ්ට කරන්න නෙමෙයි. ඔබට ඕන විදියට දේවල් දෙන්න නෙමෙයි. ඔබවත් ඇතුළාන්ත ගමනකට අරගෙන යන්න. මතු පිට සුවය ප්‍රාතිහාර්ය ලස්සනයි. හැබැයි ඒක ඇතුළාන්ත විමසීමකට යන්නට ඕනේ. ජේසු ගාවට ආව හැමෝම කිසිම කෙනෙක් හිස් අතින් ගියේ නැහැ. හැබැයි හිස් අතින් ගියේ නැත්තේ එයාලා බලාපොරොත්තු වෙන විදියට පුරවගෙන නෙමෙයි. බැලු බැලමට එයාලා හිස් අතින් තමයි ගියේ. හැබැයි ජේසු පුරවන්නේ එයාලගේ බඳුන නෙමෙයි. ස්වාමින් වහන්සේට පුරවන්න ඕන බඳුන ස්වාමීන් වහන්සේ පුරවන්නේ. උන්වහන්සේ ගාවට එන අය උන්වහන්සේ හිස් අතින් යවන්නේ. හැබැයි ඔබ අරගෙන එන භාජනය උන්වහන්සේ පුරවන්නේ හැමතිස්සම. ජේසු තනි වෙනවා. තාත්තත් එක්ක කතා කරනවා. ජේසු විමසනවා. මිනිස්සු ඉල්ලන දේ දෙනවට වඩා තාත්තා මගෙන් බලාපොරොත්තු වෙන දේ දැනගන්නවා. ඒක දැනගන්න නැතුව මිනිස්සුන්ට හරි දේ දෙන්න බෑ මගේ ප්‍රමාන්තේ. එනිසා ඔබගේ ලාදුරු, ඔබගේ ව්‍යසනය, ඔබගේ අරගලය, ඔබගේ කොරන්ටයින් වෙන තැන, ඔබ ප්‍රශ්නයකට ඉන්න තැන ස්වාමින් වහන්සේගේ පාමුලට යන්න. ස්වාමින් වහන්සේගේ පාමුලට ගිහිල්ලා ඔබ විශ්වාස කරන්න ස්වාමින් වහන්සේට මේක කරන්න පුළුවන්. එනිසා ප්‍රශ්නේ ඉස්සරහා මම බාල්දු වෙන්නේ නැහැ. දෙකට නැමෙන්නේ නැහැ. මම ප්‍රශ්නේ ඉස්සරහා ඉන්නවා. හැබැයි ඔබ වහන්සේගේ කැමැත්ත මේ දේ විතර වෙන්න. මගේ ආදරේ මාතනේ මේ ගැඹුරු ඇදහිල්ලේ ගමනට යමු. උත්තර අපි බලාපොරොත්තු වෙන උත්තරයට වඩා වෙනම උත්තරයක් ස්වාමීන් වහන්සේ දෙන බව විශ්වාස කරමු. ඒ තැන ස්වාමීන් වහන්සේ ඔබව මාව පරිණත කරලා සන්නද්ධ කරන බව අදහන්නට ජීවමාන ජේසුට ඔබ මම අතරට එන්න කියලා කියමු. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා.